ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට. අද 2021 ජුනි 8 ලෝක සාගර දිනය. ජපුර නිවුස් බයි ජපුර වොයිස් අපි අද සූදානම් වෙන්නේ ඒ පිළිබඳව විශේෂ වැඩසටහනක් ඔබ වෙත ගෙන එන්නට. මෙවර ලෝක සාගර දිනයේ තේමාව වෙන්නේ සාගරය, ජීවිතය සහ ජීවනෝපාය. සාගරෙන් වට වෙලා තියෙන පුංචි දූපතක ජීවත් වෙන අපිට සාගරය ආර්ථිකමය වශයෙන් ඉතාමත් වටිනා සම්පතක්. ඒ වගේම තමයි සාගරය තම ජීවනෝපාය කරගෙන ජීවත් වෙන මිනිසුන් පිරිසක් වගේම සාගරය ජීවිතය කරගෙන ජීවත් වෙන සතුනුත් වැඩි පිරිසක් මේ සාගරයත් එක්ක බැඳිලා ඉන්නවා. ඒ විතරක්ම නෙමෙයි. කාර්මික කාල පරිච්ඡේදය තුළ විමෝචනය වන මානව කාබන් ඩයොක්සයිඩ් වලින් 3/1 පමණ ගෝලීය සාගරයෙන් අවශෝෂණය කරගන්නවා. මේ ආකාරයෙන් බලනකොට සාගරය ආර්ථිකමය වශයෙන් විතරක් නෙමෙයි ජීව විද්‍යාත්මක වශයෙන්ුත් මිනිසාට බෙහෙවින්ම ප්‍රයෝජනවත්. අන්න ඒ කාරණයක් එක්ක අපි එකඟ වෙන්නටම වෙනවා. ඒත් සමගම මේ වර්තමානයේ සිදුවී තිබෙන සිදුවීම් එක්ක බලනකොට සාගරයට පොඩි ප්‍රශ්න පැන නැගිලා තියෙනවා. අන්න ඒ නිසා අපි මේ සාගර දිනයේ දවසේ හිතුවා ඒ පැත්තට වැඩි අවධානයක් යොමු කරන්නට. ඉතින් අපි ඒ පිළිබඳව කතා කරන්න ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් යුතුව ආරාධනා කරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාපීඨයේ කතිකාචාර්ය සායනික ප්‍රවේණි රෝග පිළිබඳ වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතාට. ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා වෛද්‍යතුමනි. ආයුබෝවන්. වෛද්‍යතුමනි, සාගරයේ කෙතරම් වටිනා සම්පතක් වුණත් අපිට වර්තමානයේ දැක ගන්නට ලැබෙනවා සාගරයට ඉතාමත් අහිතකර බලපෑම් රැසක් එකතු වෙලා තිබෙනවා. MT New Diamond වැනි නෞකා වලින් නැගුණු ගිනි ජාලාවල් එක්ක වර්තමානයේ සිදුවුණු ආසන්නම සිදුවීම තමයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීම. මේ නිසා අපිට දැක ගන්න ලැබුණා විශාල වශයෙන් මයික්‍රෝප්ලාස්ටික් කියන ද්‍රව්‍ය මේ සාගරයට එකතු වෙලා තියෙනවා. මෙන්න මේ ප්ලාස්ටික් වැනි අහිතකර අපද්‍රව්‍ය නිසා මිනිසාට සහ සාගරයට මොන වගේ අහිතකර බලපෑමක්ද ඇති වෙන්නේ? බොහොම ස්තුතියි මේ වෙලාවේ කාලින මාතෘකාවක් වෙනුවෙන් මාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්. මම මේකේ ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. මට විනාඩියක් දෙන්න. ඔයගොල්ලන්ට හරි. මම හිතනවා මේක පේනවා කියලා. ඔව් සර්. හරි. අපි ඉස්සෙල්ලාම ඔයා අහපු ප්‍රශ්නෙට අපි පොඩ්ඩක් කතා කරමු. මම ඉස්සරම ආරම්භයක් විදිහට මේක ගන්න කැමතියි. මොකද අර අපේ සිංහල ජනවහරේ තියෙනවා පොඩි කතාවක්. ප්‍රශ්නේ තමන්ගේ වෙනකන් පිළිතුර හරි දාර්ශනිකයි කියලා. හරි? දැන් මේ එක්ස්ප්‍රස් මේපල් නැවහින්දා හැමෝම කතා කරනවා මේ ප්ලාස්ටික් හැමතැනම විහිරලා තියෙනවා. හැම බීච් එකකටම වගේ ඇවිල්ලා තියෙනවා. මේ මොකද්ද මේ ප්ලාස්ටික් මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ කියන එක. නමුත් මම ඇත්තටම ඕගොල්ලෝව මේ පොඩි කෙටි සංවාදය තුලින් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා මේ ප්ලාස්ටික් කොහොමද අපේ ජීවිතයට බලපාන්නේ සහ අපි මිනිස්සු විදිහට මින් ඉදිරියට කොහොමද මේ ප්ලාස්ටික් ප්‍රශ්නෙන් අපි ලෙඩ වෙන්නේ නැතුව පරිසරයත් ලෙඩ කරන්නේ නැතුව කොහොමද ඉස්සරහට ජීවත් වෙන්න පුළුවන් කියන එක. හරි? අපි දන්න දේෙන් අපි නොදන්න දෙයට ඉස්සෙල්ලා යමු. දැන් ඔයගොල්ලන්ට පේනවා දැන් හැමෝම කතා කරන මේක මේ මම මේ ඉදිරිපත් කරන්නේ හුඟක් අපි බලන ජනතාව මේක තේරුම් ගන්න පහසුවට තමයි මම මේක දාලා තියෙන්නේ. දැන් අපේ ඉස්සර ආවා මේ ලොකු සිම් එකක්. ෆෝන් වලට දාන සිම්. හැබැයි ඊට පස්සේ මේ කාලිනව ආවා මේ මයික්‍රෝ සිම් කියලා එක. ඊළඟට ආවා මේ නැනෝ සිම් කියලා එක. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ සිම් කාඩ් පත එන්න පොඩි වෙලා තියෙනවා. අන්න ඒකට තමයි ඔන්න ඔය සංසන්දනාත්මක පැහැදිලි කිරීම තමයි අපි මේ ඉස්සරහට මේ කතිකාව මේ බේස් කරගෙන ඉස්සරහට යන්නේ.
මොකද අපි මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් අපිට ඇහැට පේන්නේ නැති ප්ලාස්ටික්. දැන් ඕගොල්ලෝ වෙරළේ ගොඩ ගහලා තියනවා දැක්කේ, මේ නැවෙන් ගෙනි අරගෙන වෙරළට ගොඩ ගහලා තියනවා දැක්කේ. මේ ඇහැට පේන ප්ලාස්ටික් ටිකක් තමයි ඕගොල්ලෝ දැන් එකතු කරලා තියෙන්නේ. ලොකුවට දැන් අපි ටීවී එකේ අර මේ දකින්නේ එකතු කරන ඔය ඇහැට පේන ප්ලාස්ටික් බීඩ්ස් තමයි එකතු කරන්නේ. නමුත් අද අපි කතා කරන්න යන්නේ ඇහැට පේන්නේ නැති ප්ලාස්ටික්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය 10 ඍණ 6යි 10 ඍණ 8 බලයට තියෙන ප්‍රමාණයේ තියෙන ප්ලාස්ටික් අණු මේවා අන්වීක්ෂීය ප්ලාස්ටික්. ඒවට තමයි අපි මේ මයික්‍රෝ ප්ලාස්ටික් එහෙම නැත්නම් නැනෝ ප්ලාස්ටික්ස් කියලා කියන්නේ. මේ දවස්වල අපි වැඩි වශයෙන් කතා කරන ඔය කොරෝනා වෛරස් එක. එහෙම ඔය 10 ඍණ 6 බලයේ ඔය ස්කේල් එකේ තමයි ඉන්නේ. හරි? එතකොට මේවා ඇත්තටම ඇහැට පේන්නේ නැති දේවල්. අන්න එහෙම වුණාට පස්සේ මේවා හරි අමාරුයි මේ පරිසරයෙන් අයින් කරගන්න. මොකද මේ නැවට විතරක් මේ කතාව සම්බන්ධ කරන්න එපා. මොකද අපි කිසිම අර පරිස්සමක් නැතුව විසි කරපු ටොෆී කොලේ, කිරි පැකට් එක, සිසිල් බීම බෝතලේ අන්න ඒවත් මේ පරිසරයට මිශ්‍ර වෙලා වැස්සත් එක්ක ගහගෙන ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ අන්තිම මොහොතට එකතු වෙනවා. ඊට පස්සේ ඕවා එක එක ක්‍රම මාර්ගින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒක කැඩෙන හැටි. හරි කැඩිලා ඇහැට පේන්නේ නැති හරි ප්ලාස්ටික් මේ ද්‍රව්‍ය බවට පත් වෙනවා. අන්න එහෙම පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් අපිට හරි අමාරුයි මේ වෙලාවේදී ඇහැට පේන්නේ නැති ප්ලාස්ටික්ස් අයින් කරගන්න. මොකද ඔය ඇහැට පේන්නේ නැති මයික්‍රෝ ප්ලාස්ටික්ස් තමයි මිනිසාට ඉතාමත් භයානක. මොකද ඇහැට පේන ප්ලාස්ටික් එක අපිට ඇහිඳලා අයින් කරලා දාන්න පුළුවන්. නමුත් ඇහැට පේන්නේ නැති එක එහෙම කවදාකවත් අයින් කරන්න හරි අමාරුයි. තවත් පොඩ්ඩක් අපි මේ මයික්‍රෝ කියන දේ දැනගත්තොත් එහෙම ඇත්තටම ඕගොල්ලන්ට බලන්න පුළුවන් අපි පෘථුවියේ විශ්කම්භයයි ඔය අපි ඉස්කෝලේ යන කාලේ සෙල්ලම් කරපු ටීක් බෝල් එහෙම නැත්නම් වීදුරු බෝල වල විශ්කම්භයයි සංසන්දනය කරමු. එතකොට පෘථිවියේ විශ්කම්භයත් එක්ක ටීක් බෝලේ විශ්කම්භය සංසන්දනය කරොත් අන්න මේ ටීක් බෝලේ විශ්කම්භය අපිට ගණනය කරන්න පුළුවන් සාමාන්‍ය නැනෝමීටරයකට සමානයි කියලා. එහෙම නැත්නම් ওই පොඩි ළමයි අපි ෆිසියෝതെරපි වලට එහෙම පාවිච්චි කරන ওই බෝලේ. පෘථිවියේ විශ්කම්භයත් එක්ක සංසන්දනය කරොත් එහෙම ඕක මයික්‍රෝමීටරයකට සමානයි. පෘථිවියේ විශ්කම්භය මීටරයකට සමානයි. ඉතින් ඒවා ඇත්තටම පේන්නේ නැහැ. මේවා ඇත්තටම ඇහැට පේන්නේ නැති ඉතාමත් කුඩා මේ ප්ලාස්ටික් අංශු ගැන තමයි අද අපි මේ කතා කරන්න යන්නේ මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියන එක කියන්නේ. මොනවාද මේ මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියලා කියන්නේ? මේ මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියලා කියන්නේ ඇත්තටම ප්ලාස්ටික් කෑල්ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ওই රෙදි වලින් එළියට එන මේ පොඩි කෙඳි වර්ග වෙන්න පුළුවන්. ඔය හැම එකක්ම මිලිමීටර් 5ට වඩා අඩු නම් අන්න ඒවට තමයි අපි මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියලා කියන්නේ. හරි සමහර මිලිමීටර් 5ට වඩා අඩු කෑලි අපිට ඇහැට පේනවා. නමුත් ඒක මිලිමීටර් 5ට වඩා අඩු. හැබැයි මයික්‍රෝමීටර් ගණන් වලට යනවා. අන්න ඒව අපිට ඇහැට පේන්නේ නැහැ. ඔන්න ඕවට තමයි අපි මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියලා කියන්නේ. මෙන්න මේක තමයි ඊටමත් භයානකම තත්ත්වය. අපි අධ්‍යයනයේ පහසු තකා ඔයගොල්ලන්ට දැනුම ලබා දෙන්න මේක. මොකද අපි මේ ගැන දැනුවත් වුණොත් විතරයි මේ ප්‍රශ්නේ ඉස්සරහට ගෙනියන්න පුළුවන්. හරි? ඒකට විසඳුම් හොයාගන්න පුළුවන්. අපි අධ්‍යයනයේ පහසු තකා මේක ප්‍රාථමික සහ ද්විතීයික මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියලා කොටස් දෙකකට කඩනවා. ඔය ප්‍රාථමික මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියලා කියන්නේ ඔයගොල්ලන්ට ඔක බලන්න පුළුවන්. දැන් ඔය ප්‍රාථමික මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියලා කියන්නේ ඇත්තටම ෆැක්ටරි එකකින් හදලා එනකොට මිලිමීටර් 5ට වඩා අඩුවෙන් ෆැක්ටරියෙන් හදලා එනවා නම් අන්න ඒවට තමයි අපි මේ ප්‍රාථමික මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ඔය එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ඔය ඔයගොල්ලෝ දැක්කා බීච් එකට එහෙම ගොඩ ගහලා තියෙන චූටි චූටි ප්ලාස්ටික් බීඩ්ස්. අන්න ඕවා ප්‍රාථමික මයික්‍රෝ ප්ලාස්ටික් ගණයට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ හදලා එන්නෙම මිලිමීටර් 5ට වඩා අඩුයි. හරි? එතකොට සමහර වෙලාවට රූපලාවන්‍ය ආලේපනවල, ෆේස් වොෂ් වල, ටූත් පේස්ට් වල ලංකාවේ මාකට් එකේ තියෙනවා. සමහර මේ ඒවවල මේ මයික්‍රෝ ප්ලාස්ටික්ස් අන්තර්ගත කරලා තියෙනවා. හරි? මේ අන්න එහෙම වුණාට පස්සේ සමහර විට මේ නොදැනුවත් කමින් ඒවා අපේ ශරීරය ඇතුළට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි ද්විතීයික මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියන එක බැලුවොත් එහෙම ද්විතීයික මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියලා කියන්නේ සෙකන්ඩරි ඒවා. ඔය අපි අහක දාන කිසිම සැලකිල්ලක් නැතුව අහක දාන ප්ලාස්ටික් බෝතල්, කිරි පැකට්, ලන්ච් ෂීට්ස්, කොෆී කොල අන්න ඒවයි. ඒවා අවුවට අහු වෙනවා, වැස්සට අහු වෙනවා. එක්ක මිනිස්සු ගිනි තියනවා. පාරේ ටයර් වලට අහු වෙනවා.
එහෙම නැත්නම් මිනිස්සු මේ කෑලි කෑලි වලට කුඩු මේ කියන්නේ තල එහෙම මෙව කරන්න පුළුවන්. අන්න එහෙම වෙනකොට මොකද වෙන්නේ? ඒවා ඇහැට පේන්නේ නැති චූටි කොටස් වලට කැඩෙනවා. අන්න ඒවට තමයි අපි ද්විතීයික මයික්‍රෝප්ලාස්ටික්ස් කියලා කියන්නේ. මේ පොඩියට කැඩෙනකොට අපි විද්‍යාත්මක සමීකරණ තියෙනවා. මෙන්න මේ වල පොඩි සයිස් එක පොඩි වෙන්න ඒකේ පෘෂ්ඨීය වර්ගඵලය එන්න එන්න වැඩි වෙනවා. අන්න එතන මම තව ඉස්සරහට එන්නම් මොකද්ද මේ ඇත්තටම සිදු වෙන්නේ කියන එක. මෙන්න මේ ෆ්ලූයිඩ් කැඩිච්ච මයික්‍රෝප්ලාස්ටික්ස් ඇත්තටම වාතයේ හැමතැනම පැතිරෙනවා. ජලයේ තියෙනවා. පසේ තියෙනවා. හරි මෙන්න මේ වගේ තමයි ඔය ෆේස් ස්ක්‍රබ්ස් වල අර මෙහි තියෙන මේ ඉතාමත් කුඩා ප්ලාස්ටික් බීඩ්ස් එහෙම බලන්න පුළුවන්. හරි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 2018 තියෙන රොයල් ස්ටැටිස්ටිකල් සොසයිටි කියලා ආයතනය කන්න ඒකේ මුළු ලෝකෙම තියෙන ගණනය කිරීම කරලා තියෙනවා. හරි අපි උදාහරණයක් විදිහට මේ මුළු ලෝකෙම තියෙන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන සියලුම මේ ආයතන වේවා සංගම් වේවා කුඩා කුඩා කර්මාන්ත වේවා ඔක්කොම ටික එකතු කරා කියන්නකෝ. අන්න ඒ වුණත් 10%ට වඩා අඩුවෙන් තමයි ඔය ලෝකේ තියෙන ඒ දවස් ඇතුළත තියෙන හරි ඒ වර්ෂයේදී එකතු වෙන ප්ලාස්ටික් ටික ප්‍රතිචක්‍රීකරණය කරන්නේ. ඒ කියන්නේ 90%ක්ම අපිම කිසිම සැලකිල්ලකට වාජනය නොකර එක්කෝ මේ ඉඩම් ගොඩ කරන්න එහෙම නැත්නම් පුච්චලා දාන්න අන්න ඒ වගේ දේවල් වලට භාවිතා වෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න අපි මේ දවස ගානේ මේ එකතු වෙන ප්ලාස්ටික් වලින් 10%යි තාමත් අපි මුළු ලෝකෙම එකතු වෙලා තාම රීසයිකල් කරන්නේ ප්‍රතිචක්‍රීකරණය කරන්නේ 90%ක්ම අහක යනවා. ඉතින් අපිට මේ ප්ලාස්ටික් ගැටලුව ඉවරයක් කරන්නේ කොතනින්ද කියන එක තාමත් ගැටලුවක්. මොකද අපේ මිනිසුන්ගේ ආකල්ප මේ වෙනසක් එනකන් මේක ඉවර කරලා නිම කරන්න බෑ. දැන් ඇයි අපිට මේ ප්ලාස්ටික් මෙච්චරම බලපාන? අන්න එතන තමයි දැන් ඔන්න මිනිසාට ප්‍රශ්න වෙන්නේ. මම අර කතාව ආරම්භයේදීත් පටන් ගත්තා. අර ප්‍රශ්නේ තමන්ගේ වෙනකන් පිළිතුර හරි දාර්ශනිකයි. දැන් මිනිස්සුන්ට මේ එක්ස්ප්‍රස් පර්ල් එකත් එක්ක මේ ප්ලාස්ටික් ගැන සෑහෙන උනන්දුවක් ඇති වෙලා තියෙනවා. මේ කොහොමද මිනිස්සුන්ට බලපානවා නැද්ද? මොකද වෙන්නේ කියන්නේ. දැන් ඔයගොල්ලෝ මේ ආහාර දාමය බැලුවොත් එහෙම අපි මේ ඉස්කෝලේ යන කාලේ ඕලෙවල් වලට ඉගෙන ගත්ත ආහාර දාමය. ඒකේ බැලුවොත් එහෙම චූටි සත්තු වෙනවා. ඇහැට පේන්නේ නැති අංක එකකින් පෙන්වන කට්ටිය. අන්න ඒගොල්ලෝව ආහාරයට ගන්නවා ඊට වඩා ටිකක් ලොකු මාළුවෙක්. අන්න ඒ ඊට වඩා ටිකක් ලොකු මාළුව ඊටත් වඩා ලොකු මාළුවෙක් ආහාරයට ගන්නවා. ඊට පස්සේ ඒ මාළුවව මිනිසා ආහාරයට ගන්නවා. මිනිසා හැබැයි මෙතන මේ පෙන්වලා තියෙනවට අමතරව ඔය ආහාර දාමේ තැන් වලින් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ඔය චූටි මාළු මේ 100ක් විතර ඔය ඊට වඩා අංක දෙකකින් පෙන්වන ටිකක් ලොකු මාළුවෙක් කනවා නිකන් හිතන්නකො හාල් මැස්සෙක් කියලා. හාල් මැස්සෝ 100ක් විතර අපි ඊට පස්සේ කනවා සාලෙක් හරි මොකක් හරි ඊට වඩා ලොකු මාළුවෙක්. ඊට පස්සේ ඒ මේ මාළුවා ඊටත් වඩා ලොකුයි. එතකොට බලන්න උඩට යන්න ඔය මේකේ පෙන්වලා තියෙන කළු පාට ඩොට්ස් වලින් තද නිල් පාට ඩොට්ස් වලින් පෙන්වලා දීලා තියෙන්නේ මේ ඇඟ ඇතුලේ කොච්චර ප්‍රමාණයක් මේ ප්ලාස්ටික් අන්තර්ගත වෙනවද කියන්නේ. අන්න ඔතන තමයි දැන් මිනිස්සුන්ට ගැටලුව මතුවලා තියෙන්නේ. දැන් මේ අහක ගිය ප්ලාස්ටික් නැවෙන් අහක වැටිච්ච ප්ලාස්ටික් මිනිසාගේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන්ද කියන ගැටලුව ඔන්න මිනිසාට ඇතුල් වෙලා තියෙනවා. නමුත් මතක තියාගන්න මේ නැවෙන්න කලිනුත් ඕගොල්ලෝ කිසිම සැලකිල්ලකින් තොරව පරිසරයට නිකුත් කරපු විසික් කරපු ප්ලාස්ටික් බෝතල්, කිරි පැකට්, කොෆි කොල, සෙලෆින් කවර හරි අන්න ඕවත් ඔන්න ඔය ආකාරයෙන්ම මිනිසාගේ සිරුර තුළට ගිහිල්ලා තියෙනවා. දැන් බලන්න ඉන්නේ අන්වීක්ෂීය සත්ත්ව කොට්ටාසය. මේ අන්වීක්ෂීය සත්ත්ව කොට්ටාසය මේගොල්ලෝ ඇහැට පේන්නේ නැහැ. මේ මුහුදු ජලයේ ගංගාවල එහෙම ජීවත් වෙන සත්තු මේ ඉන්නේ. මේක විශේෂ පරීක්ෂණ වලින් මේ බලලා තියෙන්නේ. මේකේ බලන්න ලුමිනස් කොළ පාටට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් පොඩි තිත් වගේ තියෙනවා. ඔය ලුමිනස් කොළ පාටට පේන්නේ ප්ලාස්ටික් අංශු. ඔය ප්ලාස්ටික් අංශු මේ සත්තුන්ට පේන්නේ ඇත්තටම ඒගොල්ලොන්ගේ කෑම වගේ. හරි මේ අන්වීක්ෂීය සත්තු. හරි මේ අන්වීක්ෂීය සත්තුන්ට පේන්නේ ඔය ලුමිනස් කොළ පාටට තියෙනවා ඒගොල්ලොන්ගේ කෑම වගේ. ඒගොල්ලෝ අඳුරන්නේ නැහැ නේ මේක ප්ලාස්ටික්ද මේක ඒගොල්ලන්ට කන සාමාන්‍ය කෑම එකද කියලා. ඒතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ මේව කනවා. දැන් මේ උඩ පින්තූරේ බලන්නේ සම්පූර්ණයෙන් ඒ අදාළ ඔය ඉන්න සතාගේ සම්පූර්ණ ආහාර මාර්ගයේ දිගටම ඔය ලුමිනස් කොළ පාටට තියෙන්නේ. ඒ කියන්නේ
ඒ සම්පූර්ණ ආහාර මාර්ගෙම ඔය චූටි චූටි ඇට වලින් පිරලා තියෙනවා. දැන් ඔන්න ඔය සත්තුන්ව තමයි ඉස්සෙල්ලම තව ඊට වඩා විශාල මාළු ආහාරයට ගන්න. දැන් විශාල මාළු ගත්තොත් එහෙම දැන් ඔයගොල්ලන්ට මේ රූපේ පෙන්නනවා වගේ ඒ මාළු මේ ඔක්කොම අන්තර්ජාලයෙන් ගත්ත පින්තූර මේ ඒ ලොකු මාළු ඊට වඩා ලොකු ප්ලාස්ටික් කෑලි කන්නත් පුළුවන් මේ පොඩියට ඉන්න පොඩි මාළු ටික ආහාරයට ගන්නත් පුළුවන්. හරි? දැන් ඔන්න උතන තියෙන ප්‍රශ්නේ දැන් මේ උදාහරණයක් විදිහට මෙන්න මේක බැලුවොත් එහෙම මෙන්න මේ පෙන්වන්නේ මේ කාසියක් එක්ක මේ චූටි මාළු දෙන්නෙක් මේ මාළු ඔය දකින මේ 100 මයික්‍රෝමීටර් CA පොඩි ප්ලාස්ටික් පෙලට් එක ඒගොල්ලන්ට පේන්නේ ඇත්තටම ඒගොල්ලන්ගේ කෑම විදියට. ඔන්න ඔය වගේ ඇහැට පේන්නේ නැති සහ ඊටමත් කුඩා ඒවා හරි ඔය චූටි මාළු ආහාරයට ගන්න. ඔන්නෝම ආහාරයට ගත්තට පස්සේ ඔන්න උතනින් තමයි ඔය ප්ලාස්ටික් ටික ආහාර දාමයට ඇතුල් වීම පටන් ගන්න. හරි? මේ තින්නේ චීනයේ කරපු පර්යේෂණයක්. හරි? මේ චීනයේ කරපු පර්යේෂණයක් ඔය මේ කලපුවක් ආශ්‍රිතව. හරි? ඒගොල්ලොන්ගේ ඔය එක මාළු ಜಾති ගැන තමයි ඔය ප්‍රස්තාර වගුව දාලා තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඒ සතාගේ ආහාර මාර්ගයේ ඉන්ටෙස්ටයින් එකේ එහෙම නැත්නම් ආමාශයේ එහෙම නැත්නම් ග්‍රිල්ස් ඒ කියන්නේ කර්මල් වල. හරි ගිල්ස් වල මේ කර්මල් වල මේ ප්ලාස්ටික් කොච්චර ප්‍රමාණයෙන් අන්තර්ගත වෙලා තියෙනවද කියලා. ඔය ප්ලාස්ටික් එක්ක ෆ්‍රැග්මන්ට්ස් විදියට එහෙම නැත්නම් ෆිල්ම්ස් ඒ කියන්නේ ඔය ලන්ච් ෂීට් සහක දාන ඔය පොලිතින් කවර වලින් හැදිච්ච කෑලි කොටස් එහෙම නැත්නම් මේ ඇඳුම් හොදනකොට නයිලොන් වලින් හදපු ඇඳුම් හරි කපු ඇඳුම් නෙමෙයි නයිලොන් වලින් හදපු ඇඳුම් හොදනකොට ඔයගේ කෙඳි අහක යනවා ඔයගොල්ලන්ට ඔය මේ යට කෙරවලේ බලන්න පුළුවන් කෙඳි ෆයිබර් කියලා ගහලා තියෙන හරි ඔය කෙඳි විශාල ප්‍රමාණයෙන් අහක යනවා ඔන්න ඕවා ඔය මාළු ආහාරයට ගන්න ඔන්න ඔය මේ චීනේ ඔය ආහාරයට ගන්න මාළුවෙක් ඔය කපලා පෙන්නලා දීලා තියෙන්නේ ඔන්න ඔය මාළුන්ගේ ඔන්න ඔය විදිහට ප්ලාස්ටික් අංශු තැම්පත් වීමක් සිද්ධ වෙනවා. දැන් බලන්න මෙතන මේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිකුත් කරලා තියෙනවා පිටු 120 ගානක ලොකු වාර්තාවක්. අන්න ඒ වාර්තාවේ කියලා තියෙනවා microplastics in drinking water. හරි? දැන් මොකද වෙන්නේ? මේ අපි බොන වතුර වලටත් මේ microplastics ගිහිල්ලා තැම්පත් වෙලා තියෙනවා. එතකොට දැන් අපි බොන වතුරෙත් මේ මයික්‍රෝප්ලාස්ටික්ස් තියෙනවා. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ පර්යේෂණයක් කරපු මෙන්න මේ පර්යේෂණයේදී අරගෙන තියෙනවා හරි ඔයගොල්ලන්ට මේක බලන්න පුළුවන් මේ මෙතෙන්දී සාමාන්‍යයෙන් ඒ රිසර්ච් එකට ලෝක රටවල් 14කින් අරගෙන තියෙනවා ජල සාම්පල් 159. ඔය ජල සාම්පල් 159න් 83%කම හරි මයික්‍රෝප්ලාස්ටික්ස් අන්තර්ගත වෙලා තියෙනවා. ඔය බෝතල් කර පානීය ජලය ගැන මම මේ කතා කරන්නේ. හරි? ඒ කියන්නේ ඇමරිකාවෙන් ගත්ත ජල සාම්පල් වල 94%කම මේ මයික්‍රෝප්ලාස්ටික්ස් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක දැන් අපි බොන වතුරටත් ඇවිල්ලා ඉවරයි. මේක නැවට සම්බන්ධ කරන්න එපා. මේක නැව එන්න කලිනුත් මේ ලංකාවේ තිබිච්ච ප්‍රශ්නයක්. හරි. මෙන්න මේක බලන්න මේ රිපෝට් එක මේ සයන්ටිෆික් ජර්නල් පේපර් එකක්. මෙන්න මේකේ බලන්න පුළුවන් මම ওই ලා රතු පාටට හයිලයිට් කරලා තියෙනවා මේ ඉන්දියාවෙන් එහෙම නැත්නම් චීනෙන් ඔය එක තැන් වලින් චෙන්නයි වෙන්න පුළුවන් මුම්බායි නිව් ඩෙල්ලි හරි ඔය එක තැන් වලින් අරගත්ත වතුර බෝතල් කළ පානීය ජලය හරි අන්න ඔය වතුර බෝතල් අරගෙන මේගොල්ලෝ පරීක්ෂණයක් කරලා තිනවා ඔය වැඩිදුර විස්තර බලන්න ඕන නම් ඔය DOI නම්බර් එකට යන්න ඒ DOI නම්බර් එකේ ගියාම ෆුල් පේපර් එක බලන්න පුළුවන් හරි මේ එතකොට මේ පරීක්ෂණෙන් කරලා පෙන්නලා දීලා තියෙනවා කොච්චර මයික්‍රෝ ප්ලාස්ටික් ප්‍රමාණයක් මේ වතුර බෝතල් වල හොඳට අපිට නිකන් ඇහැට පේන්නේ නැහැ මේවා වතුර බෝතල එළියෙන් බැලුවට මේවා පේන්නේ නැහැ හරි අන්න එහෙම මේ බෝතල් කළ පානීය ජලය තියෙන මේ වලට එකතු වෙලා තියෙනවා මේ මයික්‍රෝ ප්ලාස්ටික්ස් අන්තර්ගත වෙලා තියෙනවා දැන් මෙන්න මේක බලන්න
මෙන්න මේ එකෙන් මම ඔයගොල්ලන්ට පෙන්වන්න බලන්නේ මේක පෙරදින විශ්වවිද්‍යාලයෙන් කරපු පරීක්ෂණ. මේක 2020 දෙසැම්බර් වල තමයි මේ කන්ෆරන්ස් පේපර් එක අවුට් වෙලා තියෙන්නේ. හරි? මේක ඔය මම යට ලින්ක් එකක් දාලා තියෙන අවශ්‍ය කෙනෙක්ට ඒ ලින්ක් එකට ගිහලා බලන්න පුළුවන්. මේක පෙරදින විශ්වවිද්‍යාලය එකතු වෙලා කරපු පරීක්ෂණයක්. මේක National Science Foundation එකෙන් ෆන්ඩ් කරපු ග්‍රාන්ට් ප්‍රොජෙක්ට් එකක්. මේ ලංකාවේ වෙළඳ පොලේ තියෙන ලුණු වල හරි මේ නැවෙන්නත් කලින් මේ පරීක්ෂණය කළා තියෙන 2019 මේ ග්‍රාන්ට් එක අරගෙන තියෙන්නේ. හරි? ලංකාවේ වෙළඳ පොලේ දැනට වෙළඳ පොලේ තියෙන ලුණු වලත් මේ ප්ලාස්ටික් අන්තර්ගතයි කියන එක මේ පෙරදින විශ්වවිද්‍යාලයෙන් පෙන්වලා දීලා තියෙනවා. හරි? ඒ කියන්නේ දැන් බලන්න අපි මාළු දවසට 3 පාරක්ම කන්නේ නැහනේ. දවල්ට ඔන්න ලන්ච් එකට වගේ ගන්නවා. හැබැයි අපි ලුණු මොකද කරන්නේ? උදේ කෑමටත් දානවා, දවල් කෑමටත් දානවා, රෑ කෑමටත් දානවා, දවස් 7ම දානවා. අන්න එතකොට මේ ලුණු වලින් අපේ ඇඟට මේ ප්ලාස්ටික් විශාල ප්‍රමාණයෙන් ඇතුල් වීමේ හැකියාවක් තියෙනවා. දැන් බලන්න අපි කොච්චර කනවද? මේකේ කන කෑම එකේ කොච්චර තියනවද? මෙන්න මේ පරීක්ෂණ වාර්තාව මේ 2019 අවුට් වෙච්ච පරීක්ෂණ වාර්තාව ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. ওই DOI නම්බර් එක තියෙනවා. ඊට යටින් තියෙන ලින්ක් එක ඇවිල්ලා මේකේ වෙනම සප්ලිමෙන්ටරි ඩොකියුමන්ට් එකක් තියෙනවා. ඔය සප්ලිමෙන්ටරි ඩොකියුමන්ට් එකේ බලන්න පුළුවන් මේකේ කොච්චර එක එක කෑම වලට වෙන වෙනම දීලා තියෙනවා මේ කරපු මයික්‍රෝප්ලාස්ටික්ස් අන්තර්ගතය. දැන් මෙන්න මේ ස්ලයිඩ් එක පොඩ්ඩක් බලන්න. මෙන්න මේකේ කුඩා පිරිමි දරුවන් සහ ගැහැණු දරුවන් ඒ වගේම වැඩිහිටි පිරිමි සහ ගැහැණු අරගෙන තමයි මේ මයික්‍රෝප්ලාස්ටික්ස් දවසකට කන මයික්‍රෝප්ලාස්ටික් කොච්චරක්ද කියන එක සහ අපේ ඇඟ ඇතුළට ඇතුල් වෙන මේ මයික්‍රෝප්ලාස්ටික්ස් කොච්චරක්ද කියන එක මේ ගණනය කිරීමක් කරලා තියෙන්නේ. හරි ඔයගොල්ලන්ට බලන්න දැන් මෙහෙම බලනකොට මාළු වලින් තියෙන සී ෆුඩ් කියලා තියෙනවා බොටල් වෝටර්. හරි ඒ කියන්නේ බෝතල් කළ පානීය ජලය, සීනි, ඊට පස්සේ ටැප් වතුර සහ හුස්ම ගන්න වාතය හරහා මේ ප්ලාස්ටික් අපේ ඇඟ ඇතුළට ගමන් කිරීමක් සිදු කරනවා. හරි මෙන්න මේකෙන් පෙන්වලා දෙලා තියෙන්නේ ඒ කියන්නේ එක එක විවිධ ක්‍රම හරහා මිනිසාගේ ශරීරය තුළට මේ ප්ලාස්ටික් ඇතුල් වීමක් සිදු වෙන්න පුළුවන්. දැන් ඒ වාර්තාවෙම තියෙන තව chart එකක් මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ. හරි ඒගොල්ලෝ බලලා තියෙනවා ඔය ඇතුල් වෙන ප්ලාස්ටික් මේ සමූහයක් විදිහට ගත්තාම මොන වර්ගයේ ප්ලාස්ටික්ද ඔය ඇතුල් වෙලා තියෙන කියලා. ඔය ජලය සහ මාළුන්ගෙන් බලන්න right එක එක වර්ගයේ ප්ලාස්ටික් ඔය ෆ්‍රැග්මන්ට්ස් වෙන්න පුළුවන්, ෆිලමන්ට්ස් වෙන්න පුළුවන්. හරි එක එක જાතියේ මේ ප්ලාස්ටික් වලින් මේ ශරීරය කන්ටැමිනේෂන් එකක් වෙනවා. ඒ කියන්නේ අපේ ශරීරයට ඇතුල් වීමක් වෙනවා. දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් අවධානය යොමු කරන්න මේ හනී කියලා තියෙනවා. ඒ කියන්නේ මී පැණි. හරි බී හනී වෙන්න පුළුවන්. මේ ටිකල් වෙන ඒ කියන්නේ අනිත් මේ જાතියේ පැණි වෙන්න පුළුවන්. දැන් ওই පැණි හරහා ෆයිබර් සහ ෆ්‍රැග්මන්ට්ස් ඔය ප්ලාස්ටික් ෆ්‍රැග්මන්ට්ස් සහ ෆයිබර්ස් ඇතුල් වෙන්න පුළුවන්. අපි ගමු මේකට මී පැණි කියලා. දැන් හිතන්න ඒ කියන්නේ ඔය මේ සත්තුන්ගේ මීමැස්සුන්ගේ ඇඟේ ඔය ප්ලාස්ටික් වාතයේ තියෙන ප්ලාස්ටික් අරහිමේ දැවටෙනවා. දැන් එතකොට බලන්න මීමැස්සෝ වටේටම යනකොට ඔය ප්ලාස්ටික් මේ අංශුත් එක්ක තමයි ඒගොල්ලෝ තැන් තැන් වලට යන්නේ. මේ සත්තු තව මේ ප්ලාස්ටික් එහා මෙහා ගෙනියන්න වාහකයක් විදිහට කටයුතු කරනවා ඒ සත්තුන්ගේ ඇඟේ දැවටිලා. හරි. දැන් බැලුවොත් එහෙම ඔස්ට්‍රේලියාවේ නිව්කාසල් යුනිවර්සිටි එක මෙන්න මේ දත්ත වාර්තා පදනම් කරගෙන ඒගොල්ලෝ තව ගත්ත මේ රිසර්ච් ඩේටාත් එක්ක ඒගොල්ලෝ පෙන්වලා දීලා තියෙනවා වයස් භේදයකින් තොරව ජාති ආගම් කුල මල භේද කිසි එකකින් තොරව සාමාන්‍යයෙන් දල වශයෙන් සතියකට ග්‍රෑම් 5ක ප්‍රමාණයේ ප්ලාස්ටික් ප්‍රමාණයක් අපි ආහාරයට ගන්නවා. ඔය ග්‍රෑම් 5ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔය ATM කාඩ් එක තියෙන සල්ලි ගන්න බැංකුවට දාලා අන්න ඒ ATM කාඩ් එක ප්‍රමාණයේ බරක්. සාමාන්‍ය ATM කාඩ් එක ග්‍රෑම් 5ක් විතර තමයි බර. හරි? එතකොට දැන් හිතන්න බලන්න දැන් අපි සුමානකට ග්‍රෑම් 5ක ප්ලාස්ටික් ප්‍රමාණයක් කනවා අඩු වැඩි වශයෙන්. ඒක අඩු වෙන්නත් පුළුවන්, ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් මේ ප්ලාස්ටික් දූෂණය වන තත්ත්වයේ මත. දල වශයෙන් ග්‍රෑම් 5ක් කනවා කියන එක තමයි ඕස්ට්‍රේලියාවේ නිව්කාසල් යුනිවර්සිටි එකෙන්
අවුට් කරපු වාර්තා. දැන් මෙන්න මේක බලන්න. මේක මේ ලෝකයේ සිටීමත් එක්ක මේගොල්ලෝ මේ ඔස්ට්‍රේලියා නිව්කාසල් යුනිවර්සිටි එකෙන් මේක අවුට් කරලා තියෙන්නේ. හරි? මේගොල්ලෝ ඉන්දියාවේ කරලා තියෙනවා මේ පරීක්ෂණය. ඒ කියන්නේ ලංකාවේ තාම මේ data අරගෙන පරීක්ෂණ කළා නැහැ. නමුත් ඉන්දියාවේ කරලා තියෙනවා. ඔස්ට්‍රේලියාවේ කරලා තියෙනවා. ඇමරිකාවේ කරලා තියෙනවා. හරි? ඉක්වදෝරේ කරලා තියෙනවා. දැන් බලන්න ඔය නිකන් ඔය ලේ බිඳුවක් වගේ තියෙන. ඒ ලේ බිඳුවේ කියන්නේ average number of fibers per 500 ml. ඒ කියන්නේ වතුරේ සාමාන්‍ය මිලිලීටර් 500ක් ගත්තහම සාමාන්‍යයෙන් ෆයිබර් මේ කෑලි 4ක් තියෙන්න පුළුවන්. දැන් ඇමරිකාවේ බලන්න ඒක 4.5ක් වගේ වෙනවා. හරි යුරෝපයේ බලන්න ඒක 1.9. හරි ඔය වගේ විශේෂයෙන් මේ ටැප් වතුර සාම්පල් අරගෙන මේ කරලා තියෙනවා. හරි මේ ඉන්දියාවේ බලන්න මේ ඔය සුදු පාට රවුම ඇතුලේ පෙන්වන්නේ the percentage of tap water samples containing plastic fibers. හරි ඒ කියන්නේ plastic fibers තියෙන ඒ කියන්නේ ඔය plastic අංශු සහ කෙඳි තියෙන ප්‍රතිශතය තමයි පෙන්වලා තියෙන්නේ. සාමාන්‍යයෙන් 84ක් මේ සාම්පල් 100ක් ගත්තොත් ඒකෙන් 82කටම ඔය fibers තියෙනවා. ඒ කියන්නේ විශාල ප්‍රමාණයෙන් මේක contaminate වෙලා තියෙනවා කියන එක තමයි තියෙන්නේ. මේක මේ නැවට මම නිතර සම්බන්ධ කරලා කියන්නේ නැවට සම්බන්ධ කරගන්න එපා. මොකද මේක අපේ අවභාවිතාව තුලින් මේ ප්ලාස්ටික් ඇත්තටම මේ පරිසරයට ගිහිල්ලා ඒක ඇත්තටම දැන් ඇවිල්ලා තියෙනවා. දැන් මෙන්න මේකත් ඒගොල්ලෝ ප්‍රෙඩික්ට් කරනවා. විද්‍යාඥයෝ ප්‍රෙඩික්ට් කරනවා සාමාන්‍යයෙන් 2025 විතර වෙනකොට අපි අල්ලන මාළු මෙට්‍රික් ටන් එකකටම හරි මේ සමාන මාළු මෙට්‍රික් ටන් 3කටම හරි හැම මාළු මෙට්‍රික් ටන් 3කටම ප්ලාස්ටික් මෙට්‍රික් ටන් එකක් මේ සාගරේ තියෙනවා කියන්නේ. දැන් හිතන්න දැන් ඉස්සරහට අපිට ඔය ප්ලාස්ටික් සහ මාළු කණ්ඩ වෙන්නේ ඔන්න ඔය වගේ අපිම කිසිම මේ දැනුමුන් තේරුමකින් නැතුව කිසිම පරිශ්‍රමකින් තොරව පරිසරයට විසික් කරපු ප්ලාස්ටික් ටික අන්තිමට ගිහිල්ලා ඔය මාළුන්ගේ හරි නැත්තම් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මාළු කන්නේ නැහැ. නමුත් මං චිකන් හරි බීෆ් හරි තමයි කන්නේ කියලා. නමුත් ඒ සත්තුන්ගේ ඇඟවල වල toy ආකාරයෙන් ප්ලාස්ටික් තැම්පත් වීමක් වෙනවා. දැන් ඉස්සරහට දැන් බලන්න 2025 දී මේගොල්ලෝ මේ අනුමාන කළා කියනවා. හරි මාළු අල්ලන මාළු මෙට්‍රික් ටන් 3කටම ප්ලාස්ටික් මෙට්‍රික් ටන් එකක් තියෙනවා කියලා මේ අනුපාතය එන්න අඩු වෙනවා. තව ඉස්සරහට යනකොට අපි මේ ඇත්තටම මේ ප්ලාස්ටික් මේ හරියට මේ කළමනාකරණය කරගත්තේ නැත්නම් මේක එන්න මේ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඇයි දැන් මේ ප්ලාස්ටික් මෙච්චරම බරපතල? මේ ප්ලාස්ටික් හරියට නිකන් කාන්දමක් වගේ. කාන්දමට මොකද වෙන්නේ? යකඩ ටික ඇදලා ගන්න. මේ ප්ලාස්ටික් සුත් හරි කැමති පරිසරයේ ඉන්නකොට ඒගොල්ලොන්ගේ මේ පරිසරයේ තියෙන බැරලෝහ, කාබනික අපද්‍රව්‍ය ඒ ඔක්කොම ඇදලා ගන්නවා. විස රසායනික ද්‍රව්‍ය ඔක්කොම ඇදලා ගන්නවා. හරි? ඔය තියන්නේ මේ මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔය මේ නිකල්, ඊයන්, හරි? මේ ඔය එක එක જાතියේ බිස්ෆීනෝල් A, BPA කියන්නේ බිස්ෆීනෝල් A. ඔය එක එක જાතියේ කෙමිකල්ස් ඔය ප්ලාස්ටික් අංශු මගින් ඇදලා ගන්නවා. ඇදලා ගත්තාම දැනට මේ ලෝකේ පරීක්ෂණ වලින් පෙන්වලා දීලා තියෙනවා මේ විවිධ රසායනික ද්‍රව්‍ය වලින් අපේ මිනිස් සිරුරට කොයි ආකාරයෙන් මේ පිළිකාමය තත්ත්වයන් ඇති කරන්න පුළුවන් කියලා. දැන් දවස ගානේ ගත්තොත් එහෙම National Cancer Incident Data ගත්තොත් එහෙම හරි ඒවා අන්තර්ජාලයේ තියෙනවා බලන්න පුළුවන්. ඕගොල්ලෝ බැලුවොත් එහෙම එන්න කැන්සර් වලින් හම්බෙන patientsලා එන්න වැඩි. අපේ ලංකාවේ කැන්සර් හැදෙන patientsලා එන්න වැඩි වෙනවා. මේක එක හේතුවක් වෙන්න පුළුවන්. මේවල තාම අපි පරීක්ෂණ කරලා තියෙන්නේ තාමත් සුළු ප්‍රමාණයක්. අපි නොදන්න කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකයි කියන්නේ දැන් මේවට රිසර්ච් ඇන්ඩ් ඉනෝවේෂන්ස් මේ පැත්තට එන්න ඕනේ. හරි? උදාහරණයක් විදිහට ඔය ප්ලාස්ටික් හදන්න භාවිතා කරන බිස්ෆීනෝල් A එහෙම නැත්නම් ඊයන් වගේ ඒවා මේ පෙන්වලා දීලා තියෙනවා. ඒ වලට පෙනහළු පිළිකා, ආමාශය පිළිකා, මොලේ පිළිකා, එහෙම නැත්නම් පියවරු පිළිකා එහෙම හැදෙන්න පුළුවන්. හරි? මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණයක් තමයි දැන් අපි දන්නවා සිගරට් බිව්වොත් මේ පෙනහළු පිළිකා හැදෙනවා කියලා කියනවා. බුලත් පිට කෑවොත් මුඛ පිළිකා හැදෙනවා කියලා කියනවා. දැන් මුඛ මේ පෙනහළු පිළිකා හැදෙනවද හැම එක්කෙනාටම සිගරට් බොන? එහෙම නැහැ. සිගරට් බොන්නේ නැති කට්ටියට
වෙනහළු පිළිකා හැදෙනවා. හරි? දැන් මේක තේරුම් ගන්න ඕන කාරණය තමයි මේක ඇත්තටම මේවල තියෙන cumulative effect එක. ඒ කියන්නේ අගය end එකතු වෙනවා. අගය මත එකතු වෙලා තමයි මේවා හැදෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ අපේ ආහාර රටාව මේ හොඳ ආකාරයෙන් පවත්වාගෙන යන්න. හරි? මොකද මේ විස රසායනික මේ ප්ලාස්ටික් හරහා ඇතුළු වීමේ හැකියාවක් තියෙනවා. මේක මම මේ පින්තූරය ඔයගොල්ලන්ට දැම්මේ. ආහාර මාර්ගයේ පිළිකා ඔහොම පේනවා අපිට පිරු පිළිකා ඔය ආකාරයෙන් පේන්න පුළුවන්. ඊට පස්සේ පිළිකා වලට අමතරව මේ ප්‍රජනක පද්ධතියට අවශ්‍ය කරන මේ ලෙඩ රෝග හරි ඒ වල තියෙන ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. හරි? විශාල ප්‍රමාණයක් මේ ප්ලාස්ටික් අවභාවිතය තුලින් ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා. දැන් මෙන්න මෙතෙන්ට තමයි මම මේ බරපතලම කාරණේ වෙත ඕගොල්ලන්ට යොමු වෙන්නේ. මෙන්න මේ පරීක්ෂණය කරලා තියෙන්නේ පරීක්ෂණාගාර මීයන්ට මයික්‍රෝප්ලාස්ටික්ස් අන්තර්ගත කෑම වට්ටෝරුවක් කන්න දීලා තියෙනවා. මොහොම කන්න දීලා මොකද වෙන්නේ? ඔය කන්න දීලා අපි කාලයකට පස්සේ මීයගේ ටිෂුස් ටික අපි අරගෙන වෙනම පරීක්ෂණ කරලා තියෙනවා. එතකොට බලන්න ඔය ලුමිනස් කොළ පාටට පේන්නේ ඔය සත්තුන්ගේ අක්මාවේ වකුගඩුවල සහ ආහාර මාර්ගයේ මේ මයික්‍රෝප්ලාස්ටික්ස් තැන්පත් වෙලා තියෙනවා. මෙන්න මේ පරීක්ෂණය තමයි දැනට ටිකක් අලුත්ම විදිහට පෙන්වන්නේ. මේගොල්ලෝ කරලා තියෙනවා ඔය මීයක් අරගෙන මේ මීයට ඔය මයික්‍රෝප්ලාස්ටික්ස් අඩංගු ආහාර කන්න දීලා නෙමෙයි ආශ්වාස ප්‍රශ්වාස කරන් දෙලා කියන්නේ හුස්ම ගන්න දීලා. දැන් මේ ප්ලාස්ටික් ඇතුල් වෙන්නේ ඒ සත්වයාගේ ඇඟ ඇතුළට පෙනහළු වලින්. ඒ පෙනහළු වලින් ඇතුල් වෙච්ච මේවා වැදෑම හරහා මේ මීයාගේ දරු ගැබට ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ? ඔන්න මේ මීයාගේ පැටියාගේ ටිෂුස් තමයි ඔය පෙන්වන්නේ. ඔය ටිෂුස් වල සුදු පාට ඩොට් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඔය සුදු පාට ඩොට්ස් වලින් පේන්නේ හරි මේ ඩාර්ක් බෑග්ග්‍රවුන්ඩ් එකේ සුදු පාට ඩොට් වලින් පේන්නේ ඔය ප්ලාස්ටික් අංශු. ඇත්තටම දැන් මම දැන් මෙතනින් අහපු ප්‍රශ්නෙට මම උත්තරේ නවත්තන දීර්ඝ පැහැදිලි කිරීමක් මම කරා. මොකද ඒක මම කරේ මේක අපි ඇත්තටම විශාල ප්‍රශ්නයක් විදිහට මේ සමාජයට එකතු වෙලා තියෙන හින්දා. ඔව් අයිදතුමනි. ඔබගේ දැනුමට අනුව මින්මන ව්‍යසනකාරී තත්ත්වය මදකින් හෝ අඩු කර ගැනීමට අපිට කළ හැකි යමක් තිබෙනවද? සහ මේ හානිකර තත්ත්වය මේ සාගරයට කොතරම් දුරට අපි මේ සාගරයත් එක්ක කොතරම් දුරට බැඳිලා තියෙනවද සහ යම් කාලයක් ගත වෙලා හරි මේ ව්‍යසනකාරී තත්ත්වයෙන් අපිට මිදීමට හැකියාවක් තිබෙනවද? ඔව් දැන් වා අහපු ප්‍රශ්නේ මම පෙන්වන්නම් මෙතන කොච්චර මේ ප්‍රශ්නේ කොච්චර බරපතලද කියන එක දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් සිංගප්පූරුවයි ඇමරිකාවයි අතර තියෙනවා ඇමරිකාවට කිට්ටුව හැදිලා තියෙනවා මේ ප්ලාස්ටික් වලින් හැදිච්ච දූපතක්. ඒ කියන්නේ අපි ඔය කිසිම පරිශ්‍රමකින් තොරව එළියට විසික් කරපු බෝතල්, ටොෆී කොළ, කෑම පෙට්ටි, අයිස්ක්‍රීම් පෙට්ටි අනම්මනම් ඒ ඔක්කොම එකතු වෙලා හැදිලා තිනවා. මේකට අපි මේ ග්‍රේට් පැසිෆික් ඕෂන් මේ ගාබේජ් පැච් එකක් කියලා තමයි මේ කියන්නේ. මේකේ ඔක්කොම තියෙන්නේ ප්ලාස්ටික්. හරි ඔහොම ප්ලාස්ටික් වුණාට පස්සේ දැන් ඒක ගණනය කරලා තියෙනවා සාමාන්‍යයෙන් පැසිෆික් මේ සාගරේ තියෙන මේක ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය වගේ දෙගුණයක් විශාලයි. ඒක නිකන් රෆ් ගණනය කිරීමක් කරොත් එහෙම දල ගණනය කිරීමක් කරොත් ලංකාව වගේ 20 ගුණයක් විශාලයි. දැන් හිතන්න ලංකාව වගේ 20 ගුණයක් විශාල මේ ප්ලාස්ටික් දූපතක් ඔය ඇමරිකාව කිට්ටුව එකතු වෙලා තිනවා. ඒ දියවැල් හරහා ඔය අපි විසික් කරන ප්ලාස්ටික් අනම්මනම් අරගෙන ගිහිල්ලා. මේක මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මේ ලංකාව කොච්චර බරපතල විදිහට මේ දූෂණයට ලක් වෙලා තියෙනවද කියන එක. හරි මේ විදිහටම පිටරට මිනිස්සුත් ලංකාවේ මිනිස්සුන්ට බනිනවා ඇති. මේක මම ගත්ත පින්තූරයක් මේ කෝකිලයි මුලතිව් වලට චුට්ටක් පල්ලෙහෙන් 2020 පෙබරවාරි වල මම මේ පින්තූරය ගත්තේ. මේ වම් පැත්තේ තියෙන බෝතල් දෙක චුට්ටක් බලන්න. ඒ වල තියෙන අකුරු මේ බෝතල් මේ මම දන්න තරමින් මේ වගේ බෝතල් ලංකාවේ පාවිච්චි වෙන්නේ නැහැ. මේවල අකුරු එක්ක වියට්නාමයේ ඊට පස්සේ මැලේසියා ඔය ජපානයේ ඔය පැත්තේ මේ භාවිතා කරන බෝතල් ඔය අකුරු වලින් ඒක කියන්න පුළුවන්.
දැන් හොඳට හිතලා බලන්න දැන් ඔච්චර දුර තියෙන ඒවා ගහගෙන අපේ මුහුදු වෙරළට ඇවිල්ලා තියෙනවා. මේ කෝකිලයි මුහුදු වෙරළට ගහගෙන ආපු ඒවා. අපේ මිනිස්සුත් ඔය විසික් කරන ප්ලාස්ටික් අනම්මනම් ඔය විදිහටම ගහගෙන ගිහලා ඉන්දියාවට ඇමරිකාවට අරේ මේ ගිහිල්ලා ඒ ඉන්දියාවේ ඉන්න මිනිස්සුත් අපිට බයිනවා ඇති මේ ලංකාවේ මිනිස්සු කිසිම සදාචාරාත්මක හැඟීමකින් තොරව මේ ප්ලාස්ටික් මුහුදට දානවා කියලා. දැන් මේක බලන්න මේක මම ගත්තේ අම්පාර මේ 2021 අප්‍රේල් වල. අපේ මිනිස්සු ගිහිල්ලා ඔය කසලංගන වලට ඔය පොලිතින් අරහිමේ ඔය කිසිම ක්‍රමවේදයකින් තොරව බැහැර කරනකොට මොකද වෙන්නේ ඔය සත්තුන්ගේ ඇඟවල් වලට ඔය ප්ලාස්ටික් යනවා. මොකද මේ සත්තු හරි මේ උන්ගේ අර සෙන්ස් එක චුට්ටක් හොඳයි මිනිසුන්ට වඩා. එතකොට මොකද වෙන්නේ කොහේ හරි කෑමක් තිබ්බ ගමන් ටක් ගාලා ඒගොල්ලන්ට තේරෙනවා ඒක. එතකොට මොකද වෙන්නේ ඒගොල්ලෝ ඕකට පුරුදු වුණාට පස්සේ ඇඩික්ට් වෙනවා. හරි? ඔය ඇඩික්ට් වුණාට පස්සේ මොකද වෙන්නේ දිගටම උතෙන්ට එන්න ගන්නවා ආහාර. ඒගොල්ලෝගේ සාමාන්‍ය ආහාර රටාවෙන් මිදිලා ඒගොල්ලෝ ඔය පොලිතින් මේ එක්ක තියෙන ඔය කෑම ආහාරයට ගන්න පුරුදු වෙනවා. මෙන්න මේක නාරයකින් කරපු පර්යේෂණයක්. ලංකාවේ මේ 2010 සාමාන්‍ය නාරයක පටන් ගන්න මේ පර්යේෂණ 2016 ඉඳන් 2018 මේ රිසර්ච් අවුට්පුට් එක දීලා තියෙන්නේ ලංකාවේ වයඹ දිග මේ මුහුදු වෙරළ ඉතාමත් අධික ලෙස මේ මයික්‍රෝප්ලාස්ටික්ස් මේ වලින් දූෂණය වෙලා තිනවා. මේ නැවෙන්න කලින් මේ පර්යේෂණ වාර්තා එළියට ඇවිල්ලා තියෙනවා. ඔය පරීක්ෂණ වාර්තා තියෙනවා අන්තර්ජාලයේ මේ කැමති කෙනෙක්ට බලන්න පුළුවන්. හරි. ඔන්න ලංකාවේ තව එළියට ගිය මේ රිසර්ච් පේපර් එක අපේ Gulf of Mannar මේ මොනවාද මන්නාරම් බොක්ක කොච්චර දුරට ප්ලාස්ටික් වලින් දූෂණය වෙලා තියෙනවද කියලා. මෙන්න මේක මේ ලංකාවේ කරපු ඔය පොඩි කන්ෆරන්ස් පේපර් නාරකේ තිබ්බ සයන්ටිෆික් සෙෂන් 2019 ලංකාවේ පෙන්වලා දීලා තියෙනවා මේ මයික්‍රෝප්ලාස්ටික්ස් මේ අපේ මුහුදු වෙරළවල් දූෂණය කරලා තියෙනවා කියන එක. මේකත් එහෙමයි. මේ ලංකාවේ සදන් මේ බෝඩර් එක කොච්චර දුරට ප්ලාස්ටික් වලින් දූෂණය වුණාද කියන එක පෙන්වලා දීලා තියෙන එකක්. මෙතෙන් තව පේපර් එකක්. මේ ලංකාවේ අපිට දැන් ඕන තරම් data තියෙනවා මේ අපේ පරිසරයේ මයික්‍රෝප්ලාස්ටික්ස් වලින් දූෂණය වෙලා තියෙනවද කියලා. දැන් මෙතනින් එහාට තමයි අපේ කාර්යභාරය වෙන්න ඕනේ මේක නවත්තගන්නේ කොහොමද කියන එක. මම ඔයාලට තව විස්තරයක් කියන්නම්. අපි හිතන්න හොඳ නෑ මේ මුහුදේ අපි අහක දාන ප්ලාස්ටික් හැම එකම පා වෙනවා කියන්නේ. එහෙම පා වෙන්නේ නෑ. මේකේ ඝනත්වය අනුව සමහර ප්ලාස්ටික් වර්ග තියෙනවා මේ මුහුදේ යට ගිලෙනවා. දැන් ඔය මුහුදු වෙරළට ගොඩ ගහලා තියෙන සාමාන්‍යයෙන් ඔය මේ පා වෙලා ඉන්න පුළුවන් ඒවා. සමහර ඒවා තියෙනවා ඔය ෆිෂින් නෙට්ස් ඊට පස්සේ අපි විසික් කරන සොෆ්ට් ඩ්‍රින්ක් බෝතල් එහෙම ඒවා කෙලින්ම ගිහිල්ලා ඩෙන්සිටි එක අනුව ගිහිල්ලා මුහුදු පත්ලේ රැඳෙනවා. අන්න ඒවා ඉතින් කවදා ගොඩට එයිද කියන එක අපි දන්නේ නැහැ. ඔන්න ඔය වගේ මුහුදු වෙරළේ මේ මුහුදු පත්ලේ ඔය වගේ ප්ලාස්ටික් අනන්ත අප්‍රමාණ ගණන් වලින් තැන්පත් වෙලා තියෙනවා. දැන් ඔය අහපු ප්‍රශ්නෙට ආවොත් එහෙම ඔන්න ඔහොම තැන්පත් වෙච්ච ප්ලාස්ටික් සාමාන්‍යයෙන් අවුරුදු 450ක් 500ක් වගේ යනවා ඔය බෝතලයක් සාමාන්‍යයෙන් දිරලා යන්න. හරි? ඔහොම දිරලා යන්න සාමාන්‍යයෙන් අවුරුදු 450ක් 500ක් යනවා. ඔය සිගරට් කොටයක් සාමාන්‍යයෙන් අවුරුදු 100ක් විතර යනවා. හරි? ඔය ට්‍රේන් ටිකට් එක. ඒ කියන්නේ දුම්රිය ප්‍රවේශ පත්‍රයක් නම් සාමාන්‍යයෙන් සුමාන්දයක් විතර යනකොට දිරනවා. දැන් ඔන්න බලන්න මේ තල ඇස්තමේන්තු තමයි මේ දීලා තියෙන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. සාමාන්‍ය සෙලෆින් බෑග් එකක් දිරන්න අවුරුදු 20ක් විතර යනවා. සාමාන්‍ය දත් බුරුසුවක් දිරන්න අවුරුදු 500ක් විතර යනවා. මේ කවුරුත් මේ අවුරුදු 500ක් ඉඳලා මේ බලලා නෙමෙයි මේ මොකද අවුරුදු 500ක ආයු කාලයක් නැහැ නේ අපිට. හරි? මේ දල ඇස්තමේන්තු තමයි මේ තියෙන්නේ. හරි? ඔය බබලට අඳින ඩයිපර්ස්, ඩිස්පෝසබල් ඩයිපර්ස් සාමාන්‍ය අවුරුදු 500ක් විතර යනවා. හරි? මේ ප්ලාස්ටික් කෝප් ඔය කට්ටිය පොඩක් හැන්දෑවට ඔය සෙට් වෙනකොට ගන්න ප්ලාස්ටික් කෝප්. හරි? අන්න ඒවා මේ අවුරුදු 450ක් විතර යනවා. ස්ට්‍රෝස් අවුරුදු 200ක් විතර යනවා. අන්න දැන් හිතන්න මේ දල ඇස්තමේන්තු මේ කාලේ මීට වඩා වැඩි වෙන්න පුළුවන්. දැන් හිතන්න අපි මේ පරිස්සමකින් තොරව මේ ප්ලාස්ටික් මෙච්චර අපි දානකොට මේවා දැන් කොච්චර ප්‍රමාණයෙන් එකතු වෙලා ඇද්ද අපි ප්‍රතිචක්‍රීකරණය කරේ නැත්නම් එහෙම නැත්නම් භාවිතය අඩු කරේ නැත්නම් මේවා ගන්න. මේ තියෙන ඔය එක්ස්ප්‍රෙස් පර්ල් එකෙන් ඔය වෙන්නප්පුව බීච් එකට ගොඩ ගහපු ප්ලාස්ටික් ප්‍රමාණය දැන් මේව කොහොම ඇහිඳින්නද කියන එක ප්‍රශ්නයක්. මොකද හැමදාම මේක ඇහිඳින්න බෑ. දැන් අද ඇහිඳොත් එහෙම හෙටත් මේ වගේ ප්‍රමාණයක් මේ ගෙනල්ලා ගොඩ ගහනවා රැල්ලත් එක්ක. right. දැන් ඕගොල්ලෝ ඇහුවා මේක නවත්ත ගන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. මම ඉක්මනට ඒ ටිකත් ඕගොල්ලන්ට කියන්නම්. මෙන්න මේක බැලුවොත් එහෙම අපේ සාමාන්‍යයෙන් දන්න දේ තමයි reduce, reuse, එහෙම නැත්නම් recycle කියලා
මේ භාවිතා වෙන්නේ. නමුත් ඒකට මම කැමති තව කැලි තුනක් එකතු කරන්න. රිෆියුස් කියන එක, එපා කියලා කියන එක, රීතින්ක්, අපිට ප්ලාස්ටික් ඕනෙමද, මේ භාණ්ඩේ මම ගන්න ඕනෙමද කියන එක නැවත නැවත අපි හිතන්න ඕන. සහ ඊළඟට රීඩිසයින්. මම මෙතෙන්ට තමයි අපේ ඉනෝවේෂන්ස් එන්න ඕන, නව නිර්මාණ එන්න ඕන. හරි, ව්‍යවසායකයන් එන්න ඕනේ ඔන්න ඔතෙන්ට. මොකද උදාහරණ කිහිපයක් මම දෙන්නම්. දැන් අපි ගෙදර අයින් කරන ප්ලාස්ටික් පොලිතීන් හරි කඩදාසි ඒ ඔක්කොම අපිට දැන් රජෙන් මේ කියලා තියෙනවා මේ වෙන් කරලා දෙන්න කියලා. තාමත් මම දකිනවා සමහර තැන්වල මොකද වෙන්නේ? මේව එකතු කරන්නේ ඔක්කොම එකට යන. එහෙම කරන්නේ නැතුව අපිට පුළුවන් නම් මේ දේවල් වෙන වෙනම අපිට දෙන්න මියුනිසිපල් කවුන්සිල් එකට එහෙම නැත්නම් නගර සභාවට දෙන්න පුළුවන් නම් වෙන වෙනම මේ ඇත්තටම ඒ මිනිසුන්ටත් ලේසි මේව ප්‍රත්‍යක්ෂීකරණය කරන්න. ඇත්තටම කිව්වොත් එහෙනම් අපි මේ නිදානයක් උඩ ඉඳගෙන හිඟා කන තත්ත්වයක් තමයි මේ තියෙන්නේ. මොකද මේ ඇත්තටම සමහර රටවල් මේ අහක දාන ප්ලාස්ටික් පොලිතින් ශාල වශයෙන් මේගොල්ලෝ ප්‍රත්‍යක්ෂීකරණය කරලා මේක ආර්ථිකමය වාසිය ඒගොල්ලෝ ලබාගෙන තියෙනවා. දැන් අපේ ලංකාවේ ඇත්තටම වෙන්නේ අපේ මේ නිදානයක් උඩ ඉඳගෙන අපි ඇත්තටම හිඟා කන තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. ඒ මොකද අපේ මිනිස්සුන් මේ වලින් ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ. දැනුමක් නැහැ. මේවා ගැන දැනුවත් කිරීමක් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔය සාමාන්‍ය අහක දාන බෝතල් වලින් Tamanටම ගෙදර ඔයගේ වතාවක් කරගන්න පුළුවන්. හරි? ඔයගේ දේවල්. එතකොට මේවා පරිසරයට නිකුත් වීම අවම වෙලා යනවා. ඇත්තටම මෙන්න මේ වගේ නව නිර්මාණ කරන්න පුළුවන්. හරි? මේවා ඇත්තටම මාකට් කරන්න පුළුවන් හොඳ ලස්සනට. මොකද මිනිස්සු දැන් මේ පරිසරයේ මේ පොලිතීන් ගැන දැනුවත් වෙලා ඉන්න අතරේ මේ වගේ දේවල් හරහා මේ ආකදාන මේ බෝතල් අරගෙන තමයි මේ පෙන්සිල් කේස් හදලා තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් ඇත්තටම මාකට් කරන්න පුළුවන් මිනිස්සු ගන්නවා ඒ. ආර්ථිකයේ මේ වාසි ලබා ගන්න පුළුවන්. මෙන්න මේක බලන්න මෙන්න මේක මම මේ අන්තර්ජාලයේ සැරිසරනකොට දැක්කේ. හරි? මෙන්න මේකේ පෙට් ප්ලාස්ටික් බෝතල් එකතු කරන්න පුළුවන්. හරි? මිනිසුන්ට විනයක් කියලා එකක් තියෙන්න ඕනේ. මෙන්න මේ දේවල් එකතු කරන්න මේව කරන්න. දැන් මේ තියෙන්නේ අපේ මෙඩිකල් ෆැකල්ටි එකේ අපි මේ જાතියේ බින්ස් දෙකක් අපි තියලා තියෙනවා. හරි? මේ මම දැක්ක මේ ප්‍රධාන විශ්වවිද්‍යාලය ඇතුළෙත් ඔය જાතිය බින්ස් තියෙනවා. එතකොට මේක පිරෙන්න ඇත්තටම මේ ප්ලාස්ටික් බෝතල් අහක යන එක සහ එළියට පරිසරයට නිදහස් වෙලා යන එක ඉතාමත් අවමට්ටමින් ඒතකොට පවත්වා ගන්න පුළුවන්. මේක ඇත්තටම අපි අපේ ස්ටාෆ් එකට ස්ටුඩන්ට්ස්ලටත් කියලා තියෙන්නේ. පුළුවන් තරම් ගෙවල් වල තියෙන ඒවා අම්මන්නේ ඔය ප්ලාස්ටික් පෙට් බොටල්ස් ප්‍රත්‍යක්ෂීකරණයේ අංක 1 කියලා ගහලා තියෙනවා. ගෙනල්ලා මේවට දාන්න. ඒතකොට ඇත්තටම මේකෙන් පරිසරයට ලොකු සේවයක් සිද්ධ වෙනවා. හරි? අපිට පුළුවන් මේවා ප්‍රත්‍යක්ෂීකරණය කරන තැන් වලට යවන්න. මේවා ඇත්තටම ආදායම් උපයන්න පුළුවන් තැන්. හරි? රැකියා අවස්ථා නිර්මාණය කරන්න පුළුවන් තැන්. දැන් එක කම්පැනි එකක් තියෙනවා සාමාන්‍යයෙන් ඒගොල්ලෝගේ දත්ත වලට අනුව හොරණ පැත්තේ තියෙන්නේ. හරි? ඒගොල්ලෝගේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝගේ කැපැසිටි එක තියෙනවා දවසට ලක්ෂ 12ක් කිලෝ. මේ වගේ ප්‍රත්‍යක්ෂීකරණය කරන්න. නමුත් ඒගොල්ලොන්ට දවසකට හම්බෙන්නේ සාමාන්‍යයෙන් මේ කිලෝ ලක්ෂ 4ක් විතර. ඒ කියන්නේ ලොකු ඩෙෆිසිට් එකක් තියෙනවා. ඒගොල්ලොත් උපරිම ලෙවල් එකකින් ඒක ෆන්ක්ෂන් කරන්න බෑ. මොකද ප්ලාස්ටික් බෝතල් එච්චර ප්‍රමාණයක් ඒගොල්ලොන්ට හම්බෙන්නේ නැති. නමුත් ගණනය කිරීම වලින් දවසකට ලක්ෂ කිලෝ 8ක් නැත්නම් 10ක් මේ ප්ලාස්ටික් බෝතල් මේ පරිසරයට සහ අලෙවීමක් සිද්ධ වෙනවා. මේ ගණනය කිරීම වලින්. නමුත් එතන ලොකු ඩෙෆිසිට් එකක් තියෙනවා. අන්න එතන තමයි හැදෙන්න ඕනේ මේ ප්‍රත්‍යක්ෂීකරණය. අනිත් එක විශාල වශයෙන් මේ මිනිස්සු විදිහට අපිට කරන්න පුළුවන්. මොකක් හරි සැරසිල්ලක් කරනකොට පරිසර හිතකාමී ද්‍රව්‍ය වලින් මේ සැරසිල්ල කරන්න. කවදාකවත් ඉස්සරහට ඔය මොන හරි තොරණක් හදනවා නම් එහෙම නැත්නම් සැරසිල්ලක් කරනවා නම් කිසිම වෙලාවක රිජිෆෝම් පාවිච්චි කරන්න එපා. මොකද ඒ රිජිෆෝම් පාවිච්චි කරොත් ඒක කිසිම වෙලාවක අපිට ප්‍රත්‍යක්ෂීකරණය කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක හරි අමාරුයි. මේක රිජිෆෝම් මෙහෙම ප්‍රත්‍යක්ෂීකරණය කරන්න. උදාහරණයක් විදියට දැන් මෙන්න මේක බලන්න. ඔයගොල්ලෝ මේක අනන්ත ප්‍රමාණ දැකලා ඇති. මේ මම මේ අන්තර්ජාලයෙන් මේක ගත්තේ. මේ එළවලු පළතුරු තියෙන තැන්වල මේ වගේ රෝල් පොලිතීන් ප්ලාස්ටික් බෑග් රෝල් ඕන තරම් තියලා තියෙනවා. දැන් අපිට පුළුවන් නම් අපි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ කඩදාසි බෑග් අපිට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න පුළුවන් නම් ඔය පොලිතීන් වෙනුවට ඕවා ටික දාගෙන යන්න ඇත්තටම වටිනවා. ගෙදරින් සුපර් මාකට් එකට යනකොට
අපිට ගෙදර තියෙන මල්ලක් අරන් යන්න පුළුවන් නම් මේ පොලිතින් සෙලෆින් බෑග් භාවිතය පුළුවන් තරම් අපිට අඩු කරන්න පුළුවන්. මොකද මේ සෙලෆින් බෑග් ප්‍රත්‍යක්ෂීකරණය කරන්න අමාරුයි කියන්නේ ඒවා කලෙක්ෂන් එක හරි අමාරුයි. මොකද මේ ප්ලාස්ටික් බෝතල් කිලෝ එකක් අපිට සාමාන්‍යයෙන් බෝතල් 4 මේ බෝතල් 20ක් 30ක් එකතු කරනකොට හොයාගන්න පුළුවන්. නමුත් මේ පොලිතින් වලින් කිලෝ එකක් මේ සෙලෆින් බෑග් කිලෝ එකක් ගන්න පොලිතින් මේ බෑග් කොච්චර ප්‍රමාණයක් අපිට එකතු කරන්න වෙයිද? ඒක ප්‍රායෝගිකව ටිකක් අමාරුයි. ඒ හින්දා අපි මේක පරිසරයට නිකුත් වෙන එක තමයි අවම කරගන්න ඕනේ. දැන් අපිට බෑග් එකක් ගෙනියන්න බැරි වුණා කියන්නකෝ. මේ බෑග් එක ගෙනියන්න බැරි වෙච්ච වෙලාවක අඩුම ගානේ මේ ලුණු ගෙඩි 2යි අල ගෙඩි 2යි වම්බටු ගෙඩි 4යි ඒවා වෙන වෙනම බෑග් වල දාගන්න නැතුව ඔය ඔක්කොම ටික එක බෑග් එකක දාලා අරන් එන්න පුළුවන් නම් අන්න ඒක වටිනවා. හරි? අනිත් එක අපිට අපි භාවිතා කරන මේ ස්ට්‍රෝස් හරි බීම බොන්න භාවිතා කරන ස්ට්‍රෝස් විශාල වශයෙන් ලංකාවේ නාරකින් කරපු පරීක්ෂණය කියලා තියෙනවා. මේ ලංකාවේ වැඩි වශයෙන්ම මුහුදු වෙරළ අපවිත්‍රෙන්න එක හේතුවක් තමයි මේ ස්ට්‍රෝස් භාවිතා කරලා අහක දාන ස්ට්‍රෝස්. ඕකෙන් පුළුවන් නම් ඔන්න ඔතෙන්ට තමයි ව්‍යවසායිකයෝ එන්නේ. අලුත් නව නිර්මාණකරුවන් එන්නේ පේපර් ස්ට්‍රෝස්. එහෙම නැත්නම් බැම්බු ස්ට්‍රෝස්. මොකද ඕවා ගිහිල්ලා ওই සත්තුන්ගේ නහයවල් වල එහෙම හිර වෙනවා. හරි? අනිත් එක අපිට පුළුවන් නම් මෙන්න මේ වගේ ඔය කන්ෆරන්ස් වලදී හරි? ලස්සනට අපි තියෙන ප්ලාස්ටික් වතුර බෝතලේ වෙනුවට හරි? අපිට පුළුවන් නම් මේ වීදුරු ග්ලාස් එකකට වතුර ටික තියලා තියන් අවශ්‍ය නම් ඊටු ටික පුරව ගන්න. අන්න එහෙම කරන්න පුළුවන් නම් අපිට ඇත්තටම මේ ප්ලාස්ටික් මේ පරිසරයට මුදා හැරීම නවත්තන්න පුළුවන්. ඒ වගේම අපේ ගංගා ඇලජොල වල විශාල වශයෙන් තියෙනවා මේ ජපන් ජබර කියන ශාකය. මේ ජපන් ජබර ශාකය විශාල වශයෙන් තියෙනවා. අන්න ඒකෙන් නව නිර්මාණ කරන්න පුළුවන්. මේක දැන්ටමත් ලංකාවේ සිද්ධ වෙනවා. නමුත් අන්න ඒක ඉල්ලුමට සරිලන සැපයීමක් දෙන්න තරම් ලොකු මාකට් එකක් නැහැ. අන්න ඒ හින්දා අලුතෙන් මේවා ව්‍යවසායකයන් ඇති වෙන්න ඕනේ මේ දැන්. මෙන්න මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. අපි දකිනවා මේ ලංකාවේ තමයි ওই ලන්ච් ෂීට්ස් කියන එක වැඩි වශයෙන්ම පාවිච්චි වෙන්නේ. හරි අපිට පුළුවන් නම් ඔය කෙහෙල් කොළවල එහෙම නැත්නම් නෙළුම් කොළවල බත් ටික ගේන්න. හරි මේක ඉතාමත් වටිනවා. නමුත් දැන් ප්‍රශ්නේ එනවා මේ අපිට කොහින්ද මෙච්චර කෙහෙල් කොළ ගේන්නේ? අන්න එතෙන්ට තමයි අපි නව නිර්මාණකරුවන් ව්‍යවසායකයන් එන්නේ. මොකද මිනිස්සු ඇත්තටම කැමති මේ දේවල් වලට මාරු වෙන්න. හැබැයි ඒ දේවල් අපිට ගන්න අවශ්‍ය ප්‍රමාණයෙන් තියෙනවා. දැන් පොලිතින් ලන්ච් ෂීට් එක ඕන තරම් තියෙනවා. නමුත් කෙහෙල් කොළ එහෙම ගන්න වෙනම නැහැ. අන්න එහෙම කෙහෙල් කොළ වෙනම මේ එක දිගටම මේ මිනිස්සුන්ට ඒ දේ පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න ඒ තැන්වලදී නව නිර්මාණ සහ මේවා හිතාමත් වැදගත්. උදාහරණයක් විදිහට මේ රේසර් එක හරි පාවිච්චි කරලා අහක දාන මේ ප්ලාස්ටික් රේසර් එක වෙනුවට ඔය බ්ලේඩ් එක විතරක් මාරු කරන්න පුළුවන් රේසර් වලට මාරු වෙන්න පුළුවන් නම් අන්න ඒක ඉතාමත් වටිනවා. හරි මෙන්න මේක මේ අපි ලියලා අහක දාන පෑන් හරි රජය මගින් නිකුත් කරලා තියෙනවා මෙන්න මේ වගේ කලෙක්ෂන්. හරි ඒකයි කිව්වේ මේ නීතියක් වෙනුවට විනයක් හැදෙන්න ඕනේ මේ කියලා. මේ ඩිසිප්ලින් එක තමයි ඉතාමත් වැදගත්. මේ අහක දාන පෑන් පුළුවන් නම් එකතු කරලා ඒවා රීසයිකල් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ තැන් වලට තමයි නව නිර්මාණ සහ මේ බිහි වෙන්න ඕන. මේක උදාහරණයක් විදිහට ගත්තොත් අපි කිරි මුදෝපු කිරි කනකොට පුළුවන් තරම් අපි උත්සාහ කරන්නේ මැටි හට්ටියක තියෙන කිරි ගන්න. මේ ප්ලාස්ටික් හට්ටිය වල තියෙන කිරි ගත්තාම මොකද වෙන්නේ? කිරි ටික කාලේ වුණාට පස්සේ ප්ලාස්ටික් මේ වාජනේ මොකද වෙන්නේ? අපිට විසික් කරන්න බෑ. අන්න ඒකෙන් ආපු සැරේ පරිසර හානියක් වෙනවා. ඔය මැටි හට්ටිය කඩලා බිමට පොඩි කරලා දැම්මම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක මැටි පරිසර හිතකාමී ද්‍රව්‍යයක්. අපිට පුළුවන් නම් මෙන්න මේ වගේ මේ පෙට් බොටල් බ්‍රික්ස් කියලා මේවට කියන්නේ. හරි බොටල් බ්‍රික්ස්. හරි ගෙදර එකතු වෙන ඔය සෙලෆින් බෑග් අනම්ම නම් ඒව ටික ඔක්කොම ඇතුළට දාලා තලලා. හරි ඔන්න ඔය වගේ දේවල් හදන්න. මොකද සමහර රටවල් වල නොව පාවිච්චි වෙනවා ගෙවල් හදන්න. මෙන්න මේවා නව නිර්මාණ. හරි මෙන්න මේවා තමයි අපි ඇත්තටම ප්‍රොමෝට් කරන්න ඕනේ. දැන් මේ වගේ දෙයකින් ගයක් හැදුවට පස්සේ මොකද වෙන්නේ? මේ ඔය බෝතල් පරිසරයට නිදහස් වීම සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඔන්න ඔහොම වුණාට පස්සේ අපිට පුළුවන් යම්කිසි මට්ටමක දැන් මෙතන බලන්න බෝතල් කොච්චර ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවද කියලා. දැන් ඔය ටික ඔය විදිහට පාවිච්චි කරේ නැත්නම් මොකද වෙන්නේ? ඔක් කෙලින්ම මහමුදට ගහගෙන ගිහින්. පොඩි කාලේ ඉඳන් පොඩි ළමයින්ට පුරුදු කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි පුළුවන් තරම් ප්ලාස්ටික් අවම විදිහට පාවිච්චි කරන්න. හරි පරිසර හිතකාමී දෙයක් ලං කරගන්න. මේ දැන් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ වීදුරු බෝතල් අරගෙන වීදුරු බෝතල් තැන් තැන් වල දාලා යන්න කියලා. මොකද සාමාන්‍ය වීදුරු බෝතලයක් දිරන්න අවුරුදු 4000ක් විතර යනවා.
නමුත් වීදුරු බෝතලයක් 100%ක් අපිට ප්‍රත්‍යක්ෂීකරණය කරන්න පුළුවන්. නමුත් ප්ලාස්ටික් වල සමහර ඒවා විතරක් අපිට 100% ප්‍රත්‍යක්ෂීකරණය කරන්න පුළුවන්. සමහර ඒවා එහෙම කරන්න බෑ. දැන් අනිත් එක පොඩි ළමයි. පුළුවන් තරම් මේක ඇත්තටම පාසල් මට්ටමින් තමයි පටන් ගන්න ඕන. මොකද ඒගොල්ලන්ට උගන්වන්න ලේසි. මහ මිනිස්සු හදනවට වඩා පොඩි ළමයි හදන එක ලේසියක්. හරි? එතකොට මේ වගේ කුණු අහක දාන්න නැතුව විසික් කරන් යන්න නැතුව පුළුවන් තරම් අපි ළමයින්ට සහ වැඩිහිටියන්ට පුළුවන් තරම් ඔය පරිසරය සුද්ධ කරන දේවල් හරි මේ පරිසරයට ආදරය කරන විදිය අන්න ඒ දේවල් මේ හිතන්න ඕනේ. දැන් මේක මම අවසාන වශයෙන් කියන්න ඕනේ අපි තීරණ ගන්නකොට හදවතින් තීරණ ගන්න නැතුව මේ හිස් කබල ඇතුලේ තියෙන මොලෙන් හිතලා නව නිර්මාණ කරලා අන්න ඒ වගේ තීරණ අරගන්න ඕනේ. අන්න එතකොට අපිට පුළුවන් මේ ප්‍රශ්නේ මේ ගැටලුව ඉතාමත් ඉක්මනින් අපිට සීර්සියක් නැති කරන්න බෑ. මොකද ප්ලාස්ටික් දැම්මත් තනම ගිහින් ඉවරයි. නමුත් අඩුම ගානේ අවම කිරීමක් හරි මේ කිරීමට හැකියාවක් තියෙනවා. මිනිහට එන ලෙඩ රෝග මේක මොකද අපි දැනුවත් කරේ නැත්නම් මේ මිනිස්සු දැන් මේ එක්ස්ප්‍රස් පර්ල් එක තව සුමාන 2-3ක් මාසයක් යනකොට කට්ටියට අමතක වෙලා යනවා. නමුත් මෙන්න මේ කන්සෙප්ට් එක ඔලුවට දීලා තිබ්බොත් ඒ මිනිසුන්ට දීර්ඝ කාලීන විදියට මේ ප්ලාස්ටික් අවභාවිතය අඩු කරගන්න පුළුවන්. වෛද්‍යතුමනි අප රටේ ස්වභාවික ව්‍යසන දිගින් දිගටම වර්තමානයේ සිදු වෙනවා. අපිට මේක වර්තමානයටම පමණක් කියලා කියන්නත් අමාරුයි. මේ අතර විශේෂ තැනක් ගන්නේ ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීම. 2021 ලෝක සමුද්‍ර දිනය වෙනුවෙන් සංවිධානය කළ මේ කෙටි වැඩසටහන අවසන් කරමින් මොකක්ද ඔබතුමාට රටක් ලෙස ශ්‍රී ලංකාවට දෙන්න තියෙන පණිවිඩය? අපිට තිබෙන කාලය ඉතාමත් සීමිතයි. ඒ නිසා අපි ඔබතුමාගෙන් කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔව්. දැන් ඇත්තටම අපේ මානසික විදිහට අපේ ආකල්පමය වෙනසක් මෙතෙන්ද සිද්ධ වෙන්න ඕන. මේක මටවත් ඔයාටවත් රජයටවත් තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරි මේක අපි හැමෝම එකතු වෙලා ගෲප් එකක් විදිහට කරන්න ඕන දෙයක්. අපි මේ නැවෙන් ආපු ප්ලාස්ටික් ප්‍රමාණයක් තියෙනවා. ඒක හරි. නමුත් ඒක උඩට අපි තවත් මේ ගෙවල් වල තියෙන ප්ලාස්ටික් පොලිතිනුත් ඒවත් පරිසරයට කිසිම පාලනයත්තරකින් තොරව දාන්න ගියහම මොකද වෙන්නේ? ඒ ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙනවා. ඒ හින්දා හොඳම දේ අපි මානසික වෙනසක් ඇති කරන්න ඕනේ මිනිස්සු තුළ. මේ මානසික වෙනස ඇති කරලා ආකල්පමය වෙනසක් ඇති කරන්නේ නැති තාක්කල් අපි තාමත් ඔය පරිසර ගැටලුවේ තියෙනවා. ඒකේ consequences ඒකේ ඵල විපාක අද හෙට හම්බෙන්නේ නැහැ. ඒකේ ඵල විපාක සාමාන්‍යයෙන් එන්නේ අවුරුදු සාමාන්‍යයෙන් 30ක් 40ක් ගියාට පස්සේ. මේක උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි සාමාන්‍යයෙන් අද රැට අපි ඔය කඩේ පාරේ ඉන්න තියෙන කොත්තුවක් කෑවම හෙට උදේට ටිකක් බඩබුරුලට වගේ යනවා. අන්න ඒ වගේ ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ මේ ප්ලාස්ටික් හින්දා තියෙන මේ වලින්. ඒක අද කෑවට සාමාන්‍යයෙන් ඒ වල ඉෆෙක්ට් එක එන්න සාමාන්‍යයෙන් අවුරුදු 30ක් 40ක් යනවා. හරි එතකොට දුක් වෙලා වැඩක් නැහැ. අද ඉඳලා අපි ලෑස්ති වෙන්න ඕනේ ආකල්පමය වෙනසක් අරගෙන මේ ප්ලාස්ටික් පුළුවන් තරම් භාවිතාවෙන් අඩු කරන්න. රටක් ලෙස ඉටු කළ යුතු වගකීම් රැසක් අප ඉදිරියේ තිබෙනවා. එහෙමනම් තවත් ඉස්සරහට අප තීරණ ගත යුත්තේ හැඟීම් වලින් නොව මොළයෙන් යන වග තරයේ මතක තබා ගන්න. එහෙමනම් වෛද්‍යතුමනි ඔබතුමාගේ වටිනා කාලයෙන් සුළු මොහොතක් අප වෙනුවෙන් වෙන් කරාට ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි. සාගරය කියන්නේ සුළුවෙන් තැකිය හැකි දෙයක් නොවන වග ඔබට පසක් කර දෙමින් නැවතත් ජපුර නිවුස් බයි ජපුර වොයිස් මගින් මෙවැනි වැඩසටහනක් තුලින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගෙන යන්න. සුබ දවසක්.